ආයිබෝන් පැටව් අපි අද ඉන්නේ සමීකරණ පාඩමේ වර්ග පූර්ණයෙන් ත්‍රිපද වර්ගජ සමීකරණ විසඳීම කියන එකේ දෙවැනි දවසේ. ඔයා දන්නවා වර්ග පූර්ණ ක්‍රමයට වාට යන්න උනේ සාධක වෙන් වෙන්නේ නැත්තම්. අපි ගිය සතියේ කතා කරානේ. දැන් අද කතා කරන්නේ ගිය සතියේ හිටියේ නැත්තම් මේටි කවුල. පැහැදිලිවම පන්තියක් කටනොත් රෙකෝඩින් එක ඉල්ලන් එන්න. පන්තියක් කටුවොත් රෙකෝඩින් එක ඉල්ලන් එන්න. දැන් ගොඩක් කට්ටිය දෙනවා අද ගෲප් එකට ආවේ නැත්තම් හෙට එකට පුළුවන්. හෙට බැරි නම් අනිද්ද පුළුවන් කියලා හරි ඉඳලා අන්තිමට එක ගෲප් එකකටවත් ඇවිල්ලත් නැහැ. වැඩේ වෙලත් නැති වෙනවා. එහෙම වෙන්න නම් බෑ. හරි. හරි. අපි ගිය සතියේ කතා කරානේ වර්ග පූර්ණය කියන එකේ යම් දුරකට. හැබැයි මම ඔයාලට කිව්වා අච්චුපතේ ගණන් වලින් ඔයාලට ඔක්කොම හදන්න බෑ. මුල් ටිකක් හදන්න පුළුවන්. එතනින් එහාට බැරි අවස්ථාවක් එනවා කියලා. මම මුලින්ම ටියුට් එකේ තියෙන අන්තිම උදාහරණ ගාන හදලා හරි අන්තිම උදාහරණ ගාන හදලා අච්චුපතේ ගණන් වලට ඔයාලට අවස්ථාවක් දෙන්නම්. හරි. වර්ග පූර්ණ ක්‍රමයේ භාවිතයේ මෙන්න මෙහෙම ගානක් තියෙනවා. 2x වර්ගයේ ධන 6x ධන ඍණ 5 සමානයි බිඳුවයි. බලන්න පුතේ එතන නෝට් එකේ තියෙනවා පළමුව x ගේ සංගුණකයේ එකවන පරිදි සමීකරණය හදන්න ඕන කියලා. x වර්ගයේ සංගුණකය එක වෙන විදියට. ඒ කියන්නේ මුලින්ම ඔයාට කරන්න වෙනවා මේ සමීකරණයේ සියලුම පද මෙතන x වර්ගයත් එක්ක 2 තිබ්බනම් 2න් 3 තිබ්බනම් 3න් බෙදාගෙන යන්න. දැන් අපිට එනවා x වර්ගය ධන 3x ඍණ 5 බෙදීම 2යි. දැන් මොකද වෙන්නේ? මේ ඍණ 5 බෙදීම 2 කියන කෙනා මං කිව්වා මේ ගැලපෙන්නේ නැති කෑල්ල තමයි මෙයාට මේ අවුල කරේ. එයා මේ නොගැලපෙන කෑල්ල අයින් කරලා දානවා. එයා නොගැලපෙන කෑල්ල අයින් කරගන්න එයාට ගැලපෙන කෑල්ල සෙට් කරගන්න. ඔයා මට කියන්න 3 භාගි කීයද? 3 භාගි කියන්නේ ඉතින් 3 බෙදීම 2 නේද? 3 භාගි කියන්නේ 3 බෙදීම 2නේ. අපි එකතු කරගන්නේ මෙයාගේ භාගයේ වර්ගය. 3 බෙදීම 2 වර්ගය තමයි දෙපැත්තටම එකතු කරන්නේ. කවුද 3 බෙදීම 2 වර්ගය? 3 වර්ගය 9යි 2 වර්ගය 4යි. දෙපසට මේකතු කරන්නේ 9 බෙදීම 4 ධන 9 බෙදීම 4. දැන් මේ කෑල්ල එකතු වුණාට පස්සේ මෙයාට පූර්ණ වර්ගයක් වෙන්න පුළුවන් කියලා ඔයාලට මතකද? මේ කෑල්ල එකතු වුණාට පස්සේ මෙයාට පූර්ණ වර්ගයක් වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? මුල් පදය වර්ගමූලය හරි 9 බෙදීම 4 මෙයාගේ භාගයේ වර්ග එකතු උනේ. මුල් පදයේ වර්ගමූලය මෙතන තියෙන ලකුණ මේ පදයේ වර්ගමූලය. ඒ කියන්නේ ආපහු 3 බෙදීම 2. ඔන්න මේ පැත්ත පූර්ණ වර්ගයක් වුණා. අර පැත්තෙත් මං හරය සමාන කරලා ලියා ගන්නම්. ඒ එකතු වෙන්න එපායි දැන්නේ. 4 වෙන්න නම් 2කින් ගුණ වුණා නම් හරිනේ. තුල්‍ය භාග. 4 උඩ 10 ධන 4 උඩ 9. දැන් මම ගානේ එහා පැත්තේ ලියා ගන්නම් එතනින් එහා ටික. අපි දන්නවා x ධන 3 බෙදීම 2 වර්ගය සමානයි 4න් 10යි 4න් 9යි 4 උඩ 19යි.
දැන් පැටියෝ මට වර්ගමූල කරගන්න ඕන. ඇයි මට x හොයා ගන්න? මං කිව්වා වර්ගමූල දාද්දිම ධන හෝ ඍණ කියලා අනිවාර්යෙන් දාන්න. x ධන 3 බෙදීම 2 සමානයි ධන හෝ ඍණ මූල 19 යට 4. ඒකේ වර්ගමූලය. පුතේ මම මෙයාව එහා පැත්තට ගෙනියනවා. ඒ වර්ගයට වර්ගමූලය කැපිලේදී x සමානයි ධන හෝ ඍණ 19 යට 4 ඍණ 3 යට 2. පැට ඔයාට පේනවද මේ 4ට වර්ගමූලයක් ඉන්නවා 19ට වර්ගමූලයක් නැහැ. ඒකින්ද මට මෙයාව ලියන්න පුළුවන් නේද ධන හෝ ඍණ උඩ විතරක් මූල 19 කරලා 4 වර්ගමූලයේ 2නේ. ඔන්න ඔය විදිහට මට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට x එක දෙන්නෙක් ගැන කියන්න පුළුවන්. x එක දෙන්නෙක් ගැන කියන්න පුළුවන්. මොකද ධන මූල 19 බෙදීම 2 මේ මෙතනින් එනාගේ දැන් 2 උඩ කීයක් හරි නෙන්නේ මෙතනත් 2 උඩ කීයක් හරි එන්නේ. එතකොට අඩු කරලා 2කට බෙදා ගන්න පුළුවන්. හරි. ඍණම දෙන්නෙක් ආවොත් ලවයන් දෙක එකතු වෙලා ඒත් 2කට බෙදා ගන්න පුළුවන්. මේ ගානේදී අපි ඉගෙන ගත්ත විශේෂ දේ තමයි x වර්ගයේ සම්මුණකය එක නැති වෙලාවට එතන ඉන්න අගයෙන් ඔක්කොම බෙදා ගන්න ඕන. භාග සංඛ්‍යාවක් ආවා 3 බෙදීම 2යි මෙයාගේ භාගය ආවා 3 බෙදීම 2 වර්ග වෙනකොට හරයයි ළමයයි දෙකම වර්ග වෙන බව ඒක අලුතෙන් මතක් වෙච්ච දෙයක්. දාගන්න මේ ගාන මූල 19ට අගයක් දුන්නාම අපිට එතනින් එහාට යන්න පුළුවන්. ආදේශ කළා සුළු මේ විදිහට සුළු කරගන්න. ආදේශ කරන්න බෑ. තාම ආදේශ කරන අගයක් දීලා නැහැ. සුළු කරගන්න. කාට හරි අවුලක් තිබ්බනම් කියන්න මම පියවර ටිකක් දාගෙන යන්නම්. 1 තමන් අවුලක් තිබ්බ තැන කියන්න. 2 3 4 5 6 7 මේ ගාන ලියා ගන්න ගමන් තමන්ට ගැටලුවක් තිබ්බ තැන chat එකට අංකේ දාන්න. ලියා ගන්න මම ආයෙසරයක් පැහැදිලි කරන්නම්. පාට ගාන හදන්න දෙන්න කලින්. හරි නේද?
මේ හැදුවේ ටියුට් එකේ ඊළඟට හදන්න තිබ්බ ගාන. මම ආයෙ පැහැදිලි කරන්නම් වෙච්ච දේ. උතේ මේ x වර්ගයට යම් සංගුණකයක් තියෙන වෙලාවට නිකන් අමුවටම හදන්න බෑ. සංගුණකේ එක කරන්න ඕන. මම මුලින්ම සියලුම පද දෙකෙන් බෙදාගෙන ගියා මේ x ගාව තිබ්බ සංගුණකේ එක කරගන්න. දැන් ඊට පස්සේ ගිය සතිය අපිට හම්බෙච්ච සාමාන්‍ය ගානක් තියෙන්නේ. ගැළපෙන්නේ නැති කෑල්ල අනිත් පැත්තට දානවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? එයාගේ භාග්‍ය වර්ගය මේ භාගයේ වර්ගයේ දෙපැත්තටම එකතු කරනවා. 3 භාගයේ 3 බෙදීම 2 ඒකේ වර්ගය තමයි 9 බෙදීම 4. එතකොට මෙයා පූර්ණ වර්ගයක් වෙනවා. මුල් පදයේ වර්ගමූලය අග පදයේ වර්ගමූලය මෙතන තියෙන ලකුණ. දකුණු පැත්ත හරය සමාන කරගෙන සුළු කරගත්තා. දෙපසම වර්ගමූල කිරීම x තනි කරගන්න x තනි කරගෙන සංඛ්‍යාත්මක පද එහා පැත්තට ගෙනියනවා සුළු කරනවා. මෙතනදී අලුතෙන් ඉගෙන ගත්ත ගිය සතියට අමතරව අපි 2 3 4 ඒ වගේ එකක් x වර්ගයට තියදී වැඩේ කරන්න බෑ කියන එක. ඔයාට දැන් ගානක් දෙන්නම්. ඔයා try එකක් දෙන්නේ ගානට අපි ඒකත් එක්ක ඉස්සරහට යමු. ඔයා try එකක් දෙන්නකො මේ ගාන හදන්න. ගිය සතිය ආවේ නැත්තම් ගිය සතිය එක මතක නැත්තම් අමාරුයි. මේ ඒකට මට කරන්න දෙයක් නැහැ. මගේ පැත්තෙන් මම රෙකෝඩින් දෙනවා. ඒ ටික මම කරනවා. එතකොට යම් කෙනෙක් ආවේ නැත්තම් එයා දැනගන්න ඕන රෙකෝඩින් කරනවා බලාගන්න. G ගාන. G දශම නොකර වැඩේ ඉස්සරහට යන්න. භාග වලින් ඉස්සරහට යන්න. ගාන හදන්න දීලා තියෙන්නේ. ඉවරයි නම් උත්තරේ දාන්න chat එකට.
තමන්ට පුළුවන් විදියට හදාගන්න අවුල් වෙන තැන හොයාගන්න. හරිනේ. වෙලාව නම් ඉන්නවද? වෙලා දුන්නත් ඔච්චර තමයිනේ. දශම වලින් ගත්තොත් මුලින් දශම වලින් ගත්තොත් අවුලක් යනවා. මුලින්ම අන්තිමේටම දශම වලට මාරු වෙන මුලින්ම දශම වලින් ගත්තොත් මුලින්ම දශම වලින් ගත්තොත් අවුලක් වෙනවා. අන්න බලන්නකො සීන් එක. දැන් Tamanට වැරදිච්ච තැනක් තියෙනවා නම් ඒක අඳුර ගන්න. ආයේ ඒක එහෙම නොවෙන්න වග බලා ගන්න. දැන් ගාන හදනකොටත් වැරදුනා තේරුනේ නැත්නම් නිකන් ඉන්නේවා අහන්න. හරිද? 2x වර්ගය ධන 5x ධන 4 කොහොමද තියෙන්නේ? sorry 5x සමානයි 4. 5x සමානයි 4 කියලා තිබ්බේ. දැන් ඔයාට හුරු නෑ වගේ නම් ඔයාට මේක හුරු නෑ වගේ නම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙහා පැත්තට ගන්න. අරගෙන ඒත් ඉතින් එහා පැත්තට දාන එක තමයි කරන්නේ කමක් නෑ. මේ තාම හදලා ඉන්නවනම් කියන්න මට විනාඩියක් දෙන්න පුළුවන්. තාම හදලා ඉන්නවද? චුට්ටක් ඉන්නේ කියලා එක ළමෙක් දාලා දිනවා හදලා ඉන්නවද තාම? විනාඩියක් දෙන්නකෝ. හා.
හරි. දැන් මොකද වෙන්නේ? ඍණ 4 එහා පැත්තට යනවා. එක්ක දෙකෙන් බෙදාගෙන ඉන්නවා. කැමති විදියක්. මම සියලුම පද දෙකෙන් බෙදන්නම්. හැම වෙලේම දෙකෙන් බෙදනවා නෙමෙයි. මෙතන දෙක තියෙන හින්දා දෙකෙන්. මෙතන තුන තිබ්බනම් තුනෙන්. එතකොට මට එනවා x වර්ගයේ ධන 5x බෙදීම 2 ඍණ 2. දැන් ඔන්න ඍණ 2 එහා පැත්තට යනවා ධන 2ක් වෙලා. ඒකේ පැත්තෙම තියාගෙන සුළු කරාට කමක් නැද්ද? කමක් නැහැ. ඒත් කමක් නැහැ. මේ පියවරට එන්නේ නැතුව ඩෝන් ගාලා මේ පියවරේම දෙකට බෙදන්න තිබ්බා. එතකොට මේ පියවර දෙකම නැහැ. මම මේ වඩා පැහැදිලි වෙන්න කරේ. හරි. දැන් මෙයාගේ භාගයේ වර්ගය දෙපැත්තටම එකතු කරනවා. 5 බෙදීම 2 භාගය කවුද? 55. පුතේ යම් කිසි භාග සංඛ්‍යාවක භාගය හොයන්න කිව්වොත් ඒ කියන්නේ යම් කිසි භාග සංඛ්‍යාවක් දෙකට බෙදන්න කිව්වොත් පට්ටලේසි මෙහෙම. හරය දෙගුණ කරන්න. හරය දෙගුණ කරන්න. ඔන්න උගේ භාගේ. හරය දෙගුණ කරන්න. ලේසි වෙලා යන්නේ මං කියන්නේ වෙලාව ඉතුරු කරගන්න. පොඩි ට්‍රික්ස්. යම් කිසි කෙනෙක්ගේ භාගය කියන්නේ හරය දෙගුණ කරන්න. භාගය කියන්නේ දැන් 5 බෙදීම 2 භාගය 5 බෙදීම 4. උගේ වර්ගනේ ඕන 25 යට 16. එහෙනම් දැන් දෙපැත්තටම එකතු කරනවා කවුද? 25 යට 16. දැන් මේ පැත්ත පූර්ණ වර්ගයක් වෙනවා. මුල් පදයේ වර්ගමූලය මෙතන තියෙන ලකුණ අග පදයේ වර්ගමූලය. සම්පූර්ණ වර්ගය සමානයි. දැන් මේ දෙක යට එක වගේනේ. මට මෙයාව හදාගන්න පුළුවන් නේද 16න් ගානක් කරන්න 16න් ගුණ කරනවා. 16 උඩ 32 ධන 16 උඩ 25. හරි. ඊට පස්සේ මට පුළුවන් හරි කවන්න. මම මේ පාඩි වින් කරගන්නම්. හරි. දැන් මම මෙයාව එහා පැත්තට ගෙනියනවා. x ධන 5 බෙදීම 2 වර්ගය සමානයි. දැන් හරය සමානයි 16 උඩ 57. මං පැති දෙකම වර්ගමූල කරනවා පැටාවු. ඇයි මට මේ x තනි කරගන්න? එතකොට ධන හෝ ඍණ. x ධන 5 බෙදීම 2 සමානයි 57 යට 16 වර්ගමූලය ධන හෝ ඍණ. මම 5 බෙදීම 2 එහා පැත්තට ගෙනියන්නම්. x ධන x සමානයි 57 යට 16 වර්ගමූලය 5 යට 2. පුතේ 16ට වර්ගමූලයක් තියෙනවා 54 තිබෙන්නේ නැතත්. දාසේ වර්ගමූලය 4යි ඍණ 7. 2න් 5 කියන එක 4න් 10 කියලා දාන්න.
2න් 5 4න් 10 වෙනවා. හරි. දැන් ඔයාලට වර්ගමූල 57ට අගයක් පේපර් එකේ දීලා තියෙන්න ඕන. අච්චුපතේ දීලා තියෙන්න ඕන. දැන් ඒක ආදේශ කරනවා. ඒකත් එක ධන තිබ්බොත් එන උත්තරේ ගන්නවා, ඍණ තිබ්බොත් එන එක ගන්නවා. මම පියවර අංක දාන්නම් තමන්න තේරුම් නැති ඒවා කියන්නේ මේ දක්වා 1 2 3 4 5 6 7 ගිය සතිය ආවේ නැත්නම් අමාරුයි. ඒක බලලා ඉන්න වෙනවා කොහොමද? හරිද මට? අංක ආවේ නෑ. 3 ආවා. 3 2යි 25 එකතු නොකර ගන්න. හරි. පොඩයි නෝ. මෙතන මම මෙතන මිස් එකක් කරලා තියෙනවා. 5 බෙදීම 2 නෙමෙයි එන්න ඕනේ. 5 බෙදීම 4නේ. ඇයි මෙයාගේ වර්ග මූලයනේ දාන්නේ. මෙතන 4 එන්නේ. මෙතන 4 ඉන්නේ. එතකොට අවුලක් වෙන්නේ නැහැ. 4 ඉන්නේ දෙගුණයක් වෙන්නේ නැහැ. 4 මොකද ආයෙ බලාගන්න මෙතන වෙච්ච දේ. ඉස්සෙල්ලාම හැමෝම දෙකෙන් බෙදාගෙන ගියා x එක කරගන්න. ඊට පස්සේ මෙයාගේ නේද මැද ඉන්න කෙනාගේ භාගය එයාගේ වර්ගය දෙපැත්තටම එකතු කරනවා. මුලින්ම දෙකෙන් බෙදාගෙන ගියා. සංඛ්‍යාත්මකගේ අනිත් පැත්තට දැම්මා. x ගේ පදයේ භාගයේ වර්ගය දෙපැත්තටම එකතු කරා. මෙතන තියෙන පදයේ වර්ගමූලයයි මෙතන තියෙන පදයේ වර්ගමූලයයි ගත්ත 25 වර්ගමූලය 5 16 වර්ගමූලය 4 මෙතන 4 එන්න ඕන. හරි. දෙපැත්තටම එකතු කරනවා. ඊට පස්සේ දැන් පූර්ණ වර්ගයක් වෙලානේ තියෙන්නේ. දැන් හරය සමාන කරගත්තා. එතකොට ලේසි මට සුළු කරන්න. හරය සමාන කරන්නේ නැතුව මෙතන කරොත් අවුල් අමාරුයි ඊට වඩා. බලන්නකො කරලා. ඊට වඩා අමාරු වෙනවා. මට x තනි කරගන්න ඕනින්ද දෙපැත්තම වර්ගමූල කරා. වර්ගමූල කරද්දි ධන හෝ ඍණ කියලා දැම්මා. 5 බෙදීම 4 ඍණ වෙලා ගියා. ආපහු කියනවා ගිය සතියේ පාඩමට හිටියේ නැත්තම් මේක තේරුම් යන්නේ නැත්තම් කලබල වෙන්න එපා. ඊළඟ ක්‍රමයේ ඉගෙන ගන්න. ඊළඟ ක්‍රමයේ ඉගෙන ගන්න අපි ඊළඟට කතා කරන ක්‍රමේ මේක ගැන කරන්න දෙයක් නැහැ. මේක රෙකෝඩින් එක බලලා මේක රෙකෝඩින් එකත් බලන්න. මම කියලා තියෙනවා සාමාන්‍යයෙන් අලුතෙන් මදාව කෙනෙක් නම් කරන්න දෙයක් නැහැ පුතේ. අද අලුතෙන් මාව කෙනෙක් ඉන්නවා නම් කරන්න දෙයක් නැහැ. කෙනෙක් දෙන්නෙක් සමහරට ඉන්න පුළුවන්. හැබැයි පරණ අය අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ එනකොට බලලා එන්න. නැත්තම් වැඩක් නැති. හැම වෙලේම මේමයි. කලින් දවසේක ඉවර කරලා එන්න. හරි. විසිපහ බෙදීම 16 එන්නේ මෙයාගේ මේ පහ බෙදීම දෙකේ භාගයේ වර්ගය. පහ බෙදීම දෙකේ භාගය කියන්නේ පහ බෙදීම 4 ඒකේ වර්ගය කියන්නේ 25 බෙදීම 16. මැද පදයේ භාගයේ වර්ගය දෙපසටම එකතු කරා. එහෙම තමයි වෙන්නේ. අඩුපාඩු දාන්න.
ඊට පස්සේ මූල 57 අගේ ආදේශ කළ අපිට සංඛ්‍යාත්මක පිළිතුරට යන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු 57ට අගේ ආවට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. පේපර් එකේ දීලා තියෙනවා 57 කියන්නේ පොතේ දීලා තියෙනවා 7.54. එහෙනම් මම ධන උත්තරය આવොත් ධන 7.54 යට 4 ඍණ 4න් 5. ඒ කියන්නේ උඩ 2.54 යට 4. 2.54 4න් බෙදෙනවා. ඊට උත්තරය ආවේ 0.635. හොඳයි. ඕකට ඍණාගේ දැම්මනම් ඍණ 7.54 ඍණ 5 කියන්නේ ඍණ 12.54 බෙදීම 4 වෙනවා. ඍණ 12.54 බෙදීම 4 වෙනවා. මෙතන ඍණ දැම්මනම්. ඒකේ ඍණ උත්තරයකුත් එනවා. උත්තර දෙකම ගන්න පුළුවන්. මොකද මේක අපිට දිගක් පළලක් උසක් ගැන කියලා නැති හින්දා. ඊළඟ එකට එන්නේ ඍණ 3.135. 12.54 4ෙන් බෙදුවාම එන්නේ ඍණ 3.135. අපි යනවා තව ගානකට. H ගාන H මේක අපි අන්තිමේටම හදන ගානයකින්ද උපරිම try එකක් දෙන්න හොඳට හදා ගන්න. ඊට පස්සේ අපි තව ක්‍රමයකට මාරු වෙන්න ඕන.
ඉවරයි chat එකට උත්තරේ දාන්න. හරි. කවුරුත් ගත්තේ නැද්ද පුතේ උත්තරේ? වෙලා ඕනද? ඔයාලා තාම හදනවද? මම හදන්නද? මම හදන්නද? ආ කියන්නේ නැහැ එපා කියන්නේ නැහැ. හාලු හාලු හා. හරි. ඔන්න බලන්න. 3යි x වර්ගයේ සමානයි
3x ධන භාගය. හොඳට බලාගන්න. 3x වර්ගය සමානයි 3x ධන භාගයයි. දැන් මොකද කරන්නේ? මම පද ඔක්කොම එක පැත්තකට ගන්න දාට නිකන් පුරුදු පරිදි මම ඔක්කොම පද කීයද පුතේ බෙදන්න ඕන? 3. 3. එයි මට මේ x වර්ගය එක කරගන්න ඕන. මට එනවා x වර්ගය ඍණ 1x පුතේ භාගය 3ෙන් බෙදුවාම කීයද පුතේ? බෙදන්නේ ගුණ කරනවා උඩ යට මාරු කරනවා 6න් එකයි. දෙකෙන් බෙදනවා නම් හරය දෙගුණ කරන්න. 3ෙන් බෙදනවා නම් හරය 3 ගුණයක් කරන්න. ඍණ 6න් එක සමානයි බිඳුව. ඔන්න දැන් අපි දන්න මට්ටමට ආවා. දැන් ඔයා අපි දන්න මට්ටමට ගාන ආවා. දැන් ඔන්න නොගැලපෙන කෑල්ල මාරු කරනවා. ඊළඟට මොකද කරන්නේ? මෙයාගේ භාගයේ වර්ගය එකේ භාගය කීයද? භාගයයි. ඒකේ වර්ගය 4න් එකයි. දෙපසටම එකතු කිරීම. සංගුණකයේ භාගයේ වර්ගය දෙපසටම එකතු කිරීම x මෙයාගේ වර්ගමූලය මෙතන ලකුණ මේකේ වර්ගමූලය සමානයි. දැන් පුතේ පොදු හරයක් ගමුද දැන්? 6 2ෙන් ගුණ කරලා මෙයාත් 2ෙන් ගුණ කරලා මෙයා 3ෙන් ගුණ කරලා මෙයාත් 3ෙන් ගුණ කරොත් 12න් 2 ධන 12න් 3 කියලා එනවනේ. ඒ කියන්නේ x ඍණ භාගයේ වර්ගය සමානයි 12 උඩ 5. x ඍණ භාගයේ වර්ගය සමානයි 12 උඩ 5. මම දෙපැත්තම වර්ගමූල කරන්නම්. x ඍණ භාගයේ සමානයි 12 උඩ 5යි. දැන් කේස් එකක් මම මේක කියන x සමානයි ධන හෝ ඍණ 5 යට 12 ධන භාගයයි. දැන් පොඩි ප්‍රශ්නයක්. පුතේ 5 වර්ගමූලයේ ගාණි දීලා තියෙනවා පුතේ 12 වර්ගමූලේ නෑ. කාට හරි කියන්න පුළුවන් හොඳ යෝජනාවක් දෙන්න පුළුවන් එතකොට මොකද කරන්න කියලා. 6 බෙදීම 2 කියලා දාගන්න. නේද 12 4 ගුණ කිරීම 3 හරංශ 4 වර්ගයයි 3 වර්ගය අච්චුපතේ දීලා තියෙන හින්දා එම ගන්න පුළුවන්. වර්ගමූලයෝ එළ වර්ගනේ වර්ගමූලේ නේද? හරි. මෙන්න මෙහෙමයි මේ සමානයි ධනෝ ඍණ මේ මූල 5 කියන්නේ වෙනම කෙනෙක් මූල 12 කියන්නේ වෙනම කෙනෙක් කියලා ගත්තොත් මූල 12 කියන්නේ 4 වරක් 3 නේ. මූල 5 4 වරක් 3 ධන භාගයයි. දැන් මේ 4 කියන එක මූල ලකුණෙන් එළියට එනවා කවුරු කියලාද? 2යි මූල 3 කියලා. 2යි මූල 3 කියලා.
මේ දක්වා දාගන්නකො. මේ දක්වා අවුලක් තියෙනවා නම් කියලා මම එතනින් එහා පැත්තට පැහැදිලි කරන්නම්. අංක දාගෙන යන්නම්. මේ 1 ගාන 2 3 4 5 6 7 8 9 10 ලියා ගන්න අවුලක් තියෙන දර කියන්න. කරණි පාඩම අමතක ඉඳලා තමයි අතනින් හිර වෙන්නේ. හරි. හොඳයි. ඊට පස්සේ වෙන එක මම ලියන්නම් මෙතනින්. x සමානයි මූල 5 යට 2යි මූල 3 ධන භාගය. එතනට රින්න දෙකෙන් එක ආවේ කොහොමද? මොකද පුතේ? රින්න දෙකෙන් එක ආවේ කොහොමද? මොන දෙකින් එකද? රින්න දෙකෙන් එක ආවේ කොහොමද සර්? ඍණ දෙකෙන් එක ආවේ. එතකොට ලකුණ දාන්නේ ඔයාලට මතකද දැන් මේ අපි මෙහෙම එකක් තිබ්බොත් නේ අපි දානවා හිතන්නකො 3යි මට මතක නැහැ තිබ්බ එක හරිද අපි කොහොම හරි මම නිකන් සාමාන්‍ය ගණනක් කරන් පැහැදිලි කරන්නම් මේ x වර්ගය ඍණ 3යි හරි 4යි x ධන 4 තිබ්බා කියලා හිතන්න
මෙයා පූර්ණ වර්ගයක් කරනකොට දාන්නේ මෙතන පදයේ වර්ගමූලය. මෙතන පදයේ වර්ගමූලය. මෙතන තියෙන ලකුණ. මෙතන තියෙන ලකුණයි මේකේ වර්ගමූලයයි මේකේ වර්ගමූලයයි තමයි දාන්නේ. පැහැදිලිද? සර් පැහැදිලි. මම කන කලින් අහන්න ඕනේ. මේ ඊට පස්සේ දැන් මූල පහ කියන්නේ කීයද? දැන් අගයන් ආදේශ කරමු. ගානේ තියෙන ඒවා ආදේශ කරමු. ඒක අනිවාර්යෙන් එක්සෑම් එකේදී දෙනවා. එතකොට අපිට දීලා තියෙනවා මූල 3 කියන්නේ 1.73යි. 2 ගුණ කිරීම 1.73. උඩ අපිට ඉන්නවා මූල පහ කියන්නේ 2.23. ඍණනේ එකක් ධන අනික ඍණ ධන උත්තරේ ගමු ධන භාගය. ඒ කියන්නේ 2.23 බෙදීම 6යි 4යි 3යි 3.46 නේද? ධන භාගයක්. අපිට එතකොට එනවා අගයක් විදියට 2.23 බෙදීම 3.46 0.64ක් කියලා එනවා ආසන් වශයෙන් ඔව් 0.64යි ධන 0.5නේ ඒ කියන්නේ 1.14යි ධන උත්තරේ එනවා. ඕකෙම ඍණ උත්තරේ ආවොත් ඕකෙම ඍණ උනොත් දැන් මෙතන ඍණ වෙලා මේක ඍණනේ එන්නේ. එතකොට වෙනසක් වෙන්නේ මේක ඍණ මේක ඍණ ඍණ. එතකොට අපිට එන්නේ ඍණ 0.6යි 4 ධන 0.5. එතකොට අපිට එනවා ඍණ 0.14. මේ දක්වා ඉතුරු ටික ඍණ දැම්මත් ඔච්චර තමයි. ඔච්චරම අමාරු ගානක් එක විභාගෙදී ලැබෙන්නේ නැති වෙයි. හැබැයි යම් මට්ටමක යක් ලැබෙන්න පුළුවන්. හරිද? හොඳයි. දැන් පුතේ අපි යනවා සූත්‍රය භාවිතයට. හැම ගානක්ම ලැබෙන්නේ වර්ග පූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින්. වර්ග පූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින් එහෙම නැත්නම් සූත්‍රයේ භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් මේ ක්‍රම දෙකෙන් එකකට ගාන කොට දාන්න පුළුවන්. මතක නම් ගිය සතියේ පාඩම පටන් ගන්නකොට මම ඔයාලට මෙන්න මෙහෙම කියනවා. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන්නේ මෙයාගේ සාධාරණ ආකාරය. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන්නේ මෙයාගේ සාධාරණ ආකාරය. එතකොට මොකක්ද වෙන්නේ? අපි දැනගෙන ඉන්න ඕන හැම ගානකම මෙන්න මේ a ගේ අගයයි
මෙන්න මේ b ගියයි මෙන්න මේ c ගියයි මොකක් කරන්නද සූත්‍රේ භාවිතයට යනකොට ඇයි දන්නවද සූත්‍රයේ කියනවා ඕනම වෙලාවක x ගගේ හොයන්න පුළුවන් x කියන්නේ ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම ඔක්කොටම යන බෙදීම 2යි a කියලා. එතකොට බටව අපිට මේ b ගේ අගය a ගේ අගය c ගේ අගය දන්නවා නම් ඒවා ටික ආදේශ කරපු ගමන් ඔය කියන අගයන් ටික ආදේශ කරපු ගමන් අපිට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා x ගේ අගය. මෙතෙන්ට ධන දාමම ධන උත්තරෙත් ඍණ දැම්මම ඍණ උත්තරෙත් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳට මතක තියාගන්න විනාඩියක් මෙන්න මේක උඩට ගන්න ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. මේක ලේසි. හැබැයි වරදින්න තියෙන ඉඩ වැඩි. මේක ලේසි වරදින්න තියෙන ඉඩ වැඩි මොකද මේ ධන ඍණ පැටලිලි හින්දා. මම මේකෙන් ගානක් දෙකක් ඔයාලට හදලා පෙන්නන්නම්. ටියුට් එකේ print කරලා තියෙනවා සූත්‍රය. ඔයා වෙන මොකලයක ලියාගෙන බලන්න මතකයට ගන්න පුළුවන්ද කියන එක. ලබන සතිය වෙනකොට පහුගිය මාසයේ ගෙවීම් හරි ඉවර කරලා තියන්න මේ මාසේ වනේ මේ පහුගිය මාසේ වා ඉවර කරලා තියන්න. මොකද අලුත් ගෲප් හැදුවාම ඊට පස්සේ නැත්තම් ලබන සතියේ ඉඳලා එන ප්‍රශ්න. ලබන සතියේ ඉඳලා අලුත් කියන්නේ මේ මාසේ ගෲප් වල විතරයි දාන්නේ. අඩුම ගානේ ගිය මාසෙට ගෙවීම් කරලා තියෙනවනේ ආයතනික දැනුම් දීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. අපහසුතාව තියෙන අය ඉන්නවනම් මම හැමදාම කියලා තියෙනවා පුද්ගලිකව කියන්න. හරි. ටියුට් එකේ මේ ටිකක් පෙන්නලා තියෙනවා මේක තමයි වැදගත්කම කියලා. මම ගානක් හදනවා. ඔයා බලන් ඉන්න. මට ගානක් දෙනවා. ටියුට් එකේ ගාන x වර්ගයේ ධන 6යි x ඍණ 3. x වර්ගයේ ධන 6යි x ඍණ 3. මේ ගාන දුන්න ගමන් පැටි ඔයා පැත්තකින් ලියා ගන්න කවුද A කවුද B කවුද C කියලා. A කීයද මේකේ? B කීයද මේකේ? C කීයද මේකේ? ඔයා කියන්න. මේකේ 1යි මේකේ B 6යි මේකේ C ඍණ 3යි. එනම සූත්‍රය ලියනවා x සමානයි ඍණ b ධනෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a හරි ඍණ b ඍණ ලකුණයි b ගයයි දාන්න ඍණ 6 මොකද මේ ඍණ කියන්නේ එතන තියෙන ලකුණ b ගේ එකත් මේ b තියෙන ධන b නේ ධන 6 නේ එතන ඍණ ධන 6 එන්නේ ඍණ 6 ධනෝ ඍණ 6 වර්ගයේ ඍණ 4 ගුණ කිරීම 1 ගුණ කිරීම ඍණ 3 බෙදීම දෙවරක් 1 ඍණ 6 ධන හෝ ඍණ වර්ගමූල 36 සුළු කරලා වර්ගමූලය ගන්න පුරුදු වෙන්න මේ වර්ගමූලයට මේ 6 කපලා පිස්සු කෙලින්න එපා
ඍණ 4 වරක් 1 4යි 12යි ධන 12 වෙනවා. ඇයි? ඍණයි ධනයි ඍණයි ධන හින්දා. බෙදීම 2. ඊට පස්සේ සමානයි ඍණ 6 ධනෝ ඍණ මූල 48 බෙදීම 2. දැන් මේ 2යි මේ 6යි මොකද කරන්න පුළුවන්? මුකුත් කරන්න බෑ. මුකුත් කරන්න එපා. ඊට පස්සේ ඉස්සරහට යනවා. ඍණ 6 ධනෝ ඍණ 48 ලියන්න පුළුවන් බටව අපිට කීවරක් කීය කියලාද? කීවරක් කීය කියලා අද ඉස්සර ලියන්න පුළුවන්? කො 48 ලියන්න පුළුවන් කීවරක් කීය කියලාද? 3 ඈ 4 වරක් 16 වරක් 3. ලොකුම පූර්ණ වර්ගය අනිත් කෙනාගේ. ඔන්න එතකොට 16 වර්ගමූලය එළියට එනවා. ඍණ 6 ධනෝ ඍණ 4යි මූල 3 බෙදීම 2. දැන් මේ 2යි මේ 4යි මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ මොකද? මේතන තියෙන ඔක්කොම ගුණ කිරීම වලින් මේ දෙන්න අතර ගුණ කිරීමක් විතරක් තිබ්බට මදි. මේ ඔක්කොම අතර තියෙන ගුණ කිරීම නෙමෙයි හින්දා දැන් ඔයාට හොයන්න වෙනවා ඔන්න උත්තර 2. ඍණ 6ත් එක්ක ධන 4යි මූල 3 බෙදීම 2. එහෙම නැත්නම් ඍණ 6ත් එක්ක ඍණ 4යි මූල 3 බෙදීම 2. ඔන්න ඔය විදිහට ඔයාට උත්තර 2 හොයා ගන්න පුළුවන්. අවසන් සුළු කිරීම කරලායි 2ට බෙදන්නේ. ඊට කලින් බෑ. දාගන්න මේක. කොයි ක්‍රමයේද හොඳ? ලියා ගන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. හරි. මම ආයෙ පැහැදිලි කරනවා මේක සීන් එක.
පුතේ ගාන ලියාගෙන ගානේ බලන්න A කවුද B කවුද C කවුද කියලා අඳුර ගන්න. ඇයි ඒ? අපි අර ලියන්නේ මේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව ආකාරයට මෙයාව ලියන්නේ. අපිට ඉබේමා මේ a මේ b මේ c කියලා තේරෙනවා. සූත්‍රය ලියා ගන්නවා ඍණ b ධනෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a මතකයි. දැන් මේක දිහා බලාගෙන a ට 1 දාන්න b ට 6 දාන්න c ට ඍණ 3 දාන්න. ආදේශය සුළු කරද්දි මතක තියාගන්න ඕනේ ඒවා මේ වර්ගයට මේ වර්ගමූලයේ එහෙම කැපෙන්න බෑ. මේක සුළු කරලා අන්තිම වෙලා තමයි වර්ගමූලයකට යන්නේ. දැක්කනේ? එතකන් උඩයි යටයි කැපෙන්නත් බෑ. අන්තිම සුළු කිරීමටත් පස්සේ තමයි උඩයි යටයි කැපෙන්නේ. අන්තිම සුළු කිරීමටත් පස්සේ තමයි උඩයි යටයි කැපෙන්නේ. හරිද? හොඳයි. ඔයා දැන් තනියම ගානකට try කරන්න. තනියම ගානකට try කරන්න. අපි බලමු කොතනද අවුල් යන්නේ කියලා. 13යි 4 අභ්‍යාසයේ මුල්ම ගානට යනවා පිටු අංක 75.
හරි. වෙලාව ණය ඉන්නවද? මේ අපි කලින් හදපු ගානමද? පොඩ්ඩක් හෝ නෑනේ වෙනස්. වෙනස්. පොඩි වෙනසක් තියෙනවා. ධන ඍණ මාරු වෙලා උත්තරේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරි. විවිධ පිළිතුරු ඇවිල්ලා තියෙනවා. තාම ගන්න අය ඉන්නවද? මමත් හදන්නද? ඇතිනේ. විභාගෙදි මේ ගානට විනාඩි 10ක් විතර හම්බ වෙනවා. අපි විනාඩි 5ක් දුන්න ඇතිනේ.
හරි. ඇතිනේ. ඇති ඔය එක එක උත්තර එනවා. තව ටික වෙලා කිව්වොත් තව ගොඩක් උත්තර එනවා. වැඩිපුරත් එක උත්තර එන්න ගන්න තව ටිකක් වෙලා හිටියොත් අපි බලමු. දෙපුතේ මේ කලින් හදපු ගානම තමයි හැබැයි පොඩි වෙනසක් වුණානේ මෙතන ඍණ වුණා. ඒ ගානමයි මෙතන ඍණ වුණානේ. ඔව් B ට එන්නේ ඍණාය. අපි බලමු කොහොම වෙනසක්ද වෙන්නේ කියලා. ඍණ 6. ධන හෝ ඍණ 6 වර්ගය ඍණ 4 ගුණ කිරීම 1 ගුණ කිරීම ඍණ 3 බෙදීම 2යි. ඍණ කියන්නේ ධන වෙනවා ධන 6 ධන හෝ ඍණ උතේ 6 වර්ගය 36යි ධනද ඍණද කියන එක අවුලක් වෙන්නේ නැහැ. ඔවා තමයි කෙලව ගත්ත දැන්. සමහර ඍණ 36 දාපුවාත් ඉන්නවා මේකට. එහෙම වෙන්නේ නැහැ. ඍණයි ධනයි ඍණයි ආපහු ඍණයි කියන හින්දා ධන 12 වෙනවා. ධන 12 වෙනවා යට 2. ඒ කියන්නේ ධන 6 ධන හෝ ඍණ 48 යට 2. යට 2. හරි. ඊට පස්සේ ධන 6 ධන හෝ ඍණ මම 48 කියන එක දානවා 16 වරක් 3 කියලා යට 2. ධන 6 ධන හෝ ඍණ 4යි මූල 3 බෙදීම 2. ධන 6 සමානයි ධන 6 මම ධන උත්තරේ ගණන් ධන 4 ගුණ කිරීම 1.73 1.73 බෙදීම 2 සුළු කරලා ඉවර වෙලා ඉන්න. සුළු කරලා ඉවර වෙලා ඉන්න. එතකොට උඩ අපිට එනවා 4 ගුණ කිරීම 1.73න් කී කියලා දෙන්නේ? 4 ගුණ කිරීම 1.73 6.92 ධන 6 ධන 6.92 බෙදීම 2. ඒ කියන්නේ 12.92 බෙදීම 2 6.46යි. මේකට උත්තරේ එන්නේ 6.46. එකක් එනවා අනිත් එක එනවා ධන 6 ඍණ 6.92 ධන 6 ඍණ 6.92 බෙදීම මම ඒක උඩින් දාන්නම් ධන 6 ඍණ 6.92 බෙදීම 2. ඒ කියන්නේ ඍණ 0.92 බෙදීම 2 සමානයි ඍණ 0.46. කොහොමනේ දෙන්න ඕන? දැන් Tamanට වැරදිච්ච දැන් හොයාගෙන අඩුපාඩු හදමු. ගොඩක් අයට වැරදුනානේ.
හරි. අඩුපාඩු දැම්මනේ අපි ගානකට යන්න තව. අපි යම් B ගානට ඒකෙම B. හොඳට බලලා ආදේශ කරන්න. නේද? ඕක මහ ලොකු දෙයක් නෑනේ. මං කිය ඕක වරදින්න තියෙන ඊට වැඩි. ඇයි ධන ඍණ සීන් හින්දා. Hello. මයික් මයික් එක ඔෆ් කරලා ගාන හදන්න. රාජකාරී වැඩිනේ. හදිස්සි ඇමතුම් ඉදි.
ඉවරයි උත්තරේ දාන්න. ඇතිනේ ඇති. අපි බලමු මේ ගාන. අපි ඒ ගාන බලලා තව එකට chance එකක් ගමු. කැමති කෙනෙක් එකකින් හදන්න. වෙලා නැති වෙනව නැත්නම් අපිට මම දන්නවා ඔයාගේ අන්තිම එකතු කිරීමේ අඩු කිරීමේ බෙදීමේ නෙමෙයි වැරද්ද වෙන්නේ මැද දැන්වල. හැම වෙලේම හරියට ABC ගේ වටිනාකම තෝරගන්න. මේ වර්ගයේදී x වර්ගය ඍණ 7x ධන 5 සමානයි බිඳුවයි. කවුද A කවුද B කවුද C මේක වැදගත්. A 1යි B ඍණ 7යි C 5යි. x සමානයි ඍණ b ධන හෝ ඍණ මූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. ඍණ b ඍණ වෙන හින්දා ධන 7ක් වෙනවා. මං කෙලිම දානවා ඍණ වෙන හින්දා ධන 7ක් වෙනවා. ධන හෝ ඍණ b වර්ගය කියන්නේ 7 වර්ගයේ ඍණ 4 ගුණ කිරීම 1 ගුණ කිරීම 5 බෙදීම දෙවරක් එක කලින් වගේම ධන 7 ධන හෝ ඍණ මම මෙතන 4 වර්ගය 49යි හැබැයි ඍණ 20 කියලා එන්නේ. ඇයි ඍණ ධන ධන. එතකොට අපිට එනවා ධන 7 ධන හෝ ඍණ මූල 29 යට 2. ඒ කියන්නේ උත්තර දෙකක් එන්න පුළුවන්. ධන 7 ධන මූල 29 බෙදීම 2 හෝ ධන 7 ඍණ මූල 29 බෙදීම 2. මූල 29 ගේ අපිට දීලා තියෙනවා නම් අපේ උත්තරේ හරිය හොඳයි 5.3 යට අපිට ඇවිල්ලා තියෙනවා. ධන 7 ධන 5.3 යට බෙදීම 2. ඒ කියන්නේ 12.3 යට බෙදීම 2. එහෙම නැත්නම් ධන 7 ඍණ 5.3 යට බෙදීම 2. බෙදීම 2. එතකොට අපිට එනවා මෙතන 1.6 6.2 බෙදීම 2. මෙතනින් එනවා අපිට උඩ උත්තරේ 6.1.9 ධනාගයක් විදියටත් අනිත් එකත් ධනමයි එන්නේ 0.86 නේද?
8.1 0.81 හොඳයි මේ සැරේ ගොඩ දෙනෙක්ට සාර්ථක උත්තරයක් ඇවිල්ලා තියෙනවා මම යනවා මෙන්න මේ ගානට අවසාන අවස්ථාව ඔයාලට ලැබෙන මේ පාඩමේදී යෙදලදී හදන අවස්ථා ගොඩක් තියෙනවා ගණන් ගොඩක් තියෙන හින්දා හතරවෙනි ගාන පටගාලයක් කැමති ක්‍රමයකට විභාගෙන් මේ වගේ ගණන්
ඇති මාදනවා ඒ ගාන පුතේ මේ තියෙන්නේ ට්‍රපීසියමක්. එතකොට අපිට කියනවා මෙයා x ධන 4යි මෙයා x මේ දෙන සමානයි. කියන්නේ මෙයාත් x. ට්‍රපීසියම වර්ගඵලය කියන්නේ මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාද දෙකේ දිගේ එකතුව. ඔව්. වතාවක් ලම්බ උස. වර්ගඵලය කීයක්ද? 12යි. දෙකෙන් එකයි 2x ධන 4 වතාවක් x සමානයි 12යි. ගුණ කරගෙන ගියාම දෙකෙන් එක දෙකෙන් එකයි sorry 2x වර්ගය ධන 4x සමානයි 12. මේ දෙකෙන් එකෙන් මේ දෙන්නම සුළු වුණාම ඒ කියන්නේ දෙකෙන් බෙදෙනවා කියලා. මේ දෙකෙන් එක දෙන්නටමයි ති x වර්ගය ධන 2x ධන 12 මෙහා පැත්තට ආව ඍණ 12 සමානයි 0යි. බව පෙන්වන්න තියෙන්නේ ඕක. බව පෙන්වන්න තියෙන්නේ ඒක. ඊට පස්සේ අපිට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මම වර්ග පූර්ණයට යනවා. x වර්ගය ධන 2x සමානයි 12යි. භාග්‍ය වර්ගය දෙපැත්තටම x වර්ගය ධන 2x ධන 1 සමානයි 12 ධන 1 x ධන 1 වර්ගය අයි මෙයාගේ වර්ගමූලය මෙයාගේ වර්ගමූලය මැදට ධන 13යි. දෙපැත්තම වර්ගමූල කරනවා. ධන හෝ ඍණ x ධන 1 සමානයි ධන හෝ ඍණ 13යි. x සමානයි ධන හෝ ඍණ මූල 13 ඍණ 1. දිගක් ඍණ වෙන්න බෑ. දිගක් ඍණ විය නොහැක කියලා ලිව්වා. x සමානයි ධන 13 ඍණ 1. මූල 13 යගේ අපිට ගානේ දීලා තියෙන්න ඕන. දීලා නැහැ. ඒක හොයාගන්න 3.6ක් වගේ ආසන්න වශයෙන් 3.6 ඍණ 1 2.6යි. හරි අපි අදට මෙතනින් ඉවර කරනවා. පේපර් එකත් එක්ක ඔම්ම ඉන්න. අනිත් අය චුට්ටක් ඉන්න මට පොඩි දෙයක් කතා කරගන්න තියෙනවා. පුළුවන් නම් ඉන්න. පේපර් එකේ විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. විනාඩි 4-5ක් ඉඳලා යන අනිත් අයත් පුළුවන් නම් චූටි දෙයක් කතා කරගන්න තියෙන හින්දා පුතේ ඔයාලට අර මම ඊයේ මං හිතන්නේ ඉස්සෙල්ලාම ඇහුවේ කට්ටිය පොඩ්ඩක් එනකම් විනාඩි 5ක් විතර ඉඳලා කතා කරගමු. අර පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ටයිම් එකක් දාගන්න තියෙනවා. ෆ්‍රී ක්ලාස් එකක් මගේ 9 වසරේට පටන් ගත්තා. මම 10 11ටත් පටන් ගන්න ඕන. මේ ෆ්‍රී එකක් දිගටම යන ක්ලාස් එකක්. ඒ කියන්නේ ගණිත ගැටළු පන්තියක් වගේ එකක්. අපි පොඩි වෙලාවක් ගමු. අනිත් ක්‍රමෙන් හැදුවමත් ඔය උත්තරේමයි එන්නේ කලින් ගන්නට. කොයි ක්‍රමෙනුත් එකම උත්තරේ වෙනස් වෙන්නේ නැහැ.